Multilac, colour the world Sri Lankan. අපි සමරනකොට ඔබ අපි සියලු දෙනාම දන්නවා මේ මොහොතේදී රටක් විදියට අපේ සියලුම ආයතන අපේ සියලුම ශේස්ත්‍රයන් කඩා වැටී තිබෙන මොහොත. අපිට තුන්වේල කන්න නොහැකි තත්වයේ සිට බෙහෙත් පෙත්තක් ලබා ගැනීමට පෝලිමේ සිටින සමහර පැතිවල පැනඩෝල් පෙත්තක් නැහැයි කියන මැසිවිල්ල නැගෙමින් තිබෙන මොහොත. සියලුම අංශයෙන් දේශපාලන සමාජ සංස්කෘතික පාරිසරික මේ සියලුම ශේස්ත්‍රයන් කඩා වැටිලා තියෙන මොහොතකයි අපි මේ අයිතීන් උදෙසා නැගී සිටින්නේ. මෙය හුදෙක් ජීවත් වීම පමණක් නොවේ. මෙය අපේ මාතෘ භූමිය රැක ගැනීමේ බරපතල මොහොතක් බවට පත් වෙමින් තිබෙනවා. මෙය අපිට අපේ ලෝකය රැක ගැනීමේ බරපතල අරගලයක් බවට පත් වෙමින් තිබෙනවා. දැන් අපිට වැඩි ඈතක යන්න ඕනේ නැහැ. අපි ඊයේ දැක්කා කොහොමද දේශපාලනඥයන් ආණ්ඩුවේ දේශපාලනඥයන් අපි ගැන හිතන්නේ කොහොමද කියන එක. අපේ සම්පත් ගැන හිතන්නේ කොහොමද කියන එක. මානව හිමිකම් කියලා කියන්නේ මේ රටේ සම්පත් රැක ගැනීම සඳහා එය හුදෙක් අපේ ජීවිත පමණක් නෙමෙයි. අපේ තිබෙන සම්පත් අපේ දේපොළ මේ සියල්ලක්ම පුරවැසියාගේ උරුමයක්. මේ භූමියේ තිබෙන සම්පත් මේ භූමියේ තිබෙන සියලුම දේපොළ පුරවැසියාගේ උරුමයක්. ඒ පුරවැසියාගේ වගකීමක් මේ දේවල් රැකගන්න එක. දැන් අපි ඊයේ දැක්කා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව. අපේ බලශක්ති ශේස්ත්‍රය අපේ විදුලිය මේ සියල්ලක්ම අපිට අහිමි වෙමින් තිබෙන මොහොත. දැන් අපි ඊයේ දැක්කේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව කොතරම්ද කියනවා නම් දැන් අපිට හොඳටම පේනවා රාජපක්ෂ දේශපාලන පැලැන්තිය පරණ පුරුදු වැඩේට තමයි අත ගහලා තියෙන්නේ. පරණ පුරුදු වැඩේට තමයි අත ගහලා තියෙන්නේ. ලැජ්ජාවක් කියන එක අහලගම් හතකවත් ඇති දේශපාලන පැලැන්තිය. පරාජය වුණෙත් මේ හොරකම මජරකම මංකොල්ලකාරීකම නිසා. හැබැයි නැවත බලයට ඇවිල්ලත් ඒ පරණ පුරුදු වැඩපිළිවෙලම තමයි ගෙන යන්න උත්සාහ කරමින් තිබෙන්නේ. දැන් යුගදනවි බලාගාරය දෙනවයි කිව්වේ 140ක් ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් සමාගමට කියලා තමයි කිව්වේ. හැබැයි අපිට පේනවා දැන් මේ ගිවිසුම එළියට එනකොට යුගදනවි බලාගාරයේ අන්තිමේදී දෙවන පාර්ශව කරුවෙකුට එහෙම නැත්නම් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන කම්පැනි එකට සමාගමකට 1206 වොෂින්ටන් වලලු තියෙන්නේ. අපි ඊයේ දැක්ක මාධ්‍ය වලින් පෙන්නනවා ඒ කම්පැනි කොහෙද තියෙන්නේ කියන එක. මෙන්න මේ වොෂින්ටන් වල කොහෙද මන් දන්නේ වහලා දාපු නිකන් මූකලානක වගේ තිබෙන කෑල්ලක්. දැන් මේක අපි දැක්කා ඊයේ මාධ්‍ය වලින් පෙන්නනවා. මෙන්න මේ මූකලානක තියෙන කොහේ හරි කෑල්ලක් පෙන්නනවා කඩකාමරයක් වගේ එකක්. දැන් මේ කඩකාමරයට තමයි කියන්නේ මෙන්න මේ කඩකාමරයේ අයිතිකාරයන්ට තමයි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. හැබැයි කිව්වේ මිනිස්සුන්ට වෙන එකක්. රටට කිව්වේ වෙන එකක්. මැති ඇමතිවරුන්ට කියලා තියෙන්නේ වෙන එකක්. හැබැයි අපි දැක්කා ඊයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයයි ආණ්ඩුවේ අය කියනවා නෑ අපිට ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ප්‍රශ්නයක් නෑ මේක අපිට විශ්වාසයි. ඒ නිසා අපිට මේක බලන්න ඕනේ නෑ. මේක අපිට බලන්න අවශ්‍ය නෑ. ඒ නිසා අපි මේකට අස්සම් කරලා අනුමැතිය දුන්නා. ඒ නිසා අපිට මේක ගැටලුවක් නැහැ කියලා. අපිට කියන්න තියෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජොන්ස්ටන් ප්‍රනාන්දුලට කියන්නේ තමුසලට බලන්න ඕනේ නැති වුණාට මේක අපිට බලන්න ඕනේ. අපි දන්නවා තමුසල ඕන එකකට අස්සම් කරනවා. තමුසලට බලය තියෙනවා නම් හම්බු කරගන්න පුළුවන් නම් තමුසල ඕන එකකට කන්නු වගේ අස්සම් කරනවා. අන්දේ වගේ ඕන එකකට අස්සම් කරනවා. ඇහුම්කන් නොදී ඉන්නවා. අඳකොළු බිහිරන් වගේ ඉන්න පුළුවන්. හැබැයි මේ රටේ දේපොළ පිළිබඳ අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඕනේ නැති වුණාට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඕනේ නැති වුණාට ගිවිසුම මොකද්ද කියලා බලන්න ඕනේ මේ රටේ ජනතාවට. ඒක අපේ අයිතිය. මේ රටේ බලශක්තිය කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය. මේ රටේ දේපොළ කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය. ඒ නිසා අපිට තියෙන වගකීමක් පාරට බැහැලා හරි අපි ඉල්ලන්න ඕනේ මොකක්ද මේ ගිවිසුම? කායකද බල අස්සම් කරන්නේ මේක? කවුද මේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන්නේ? මතක තියාගන්න. ඒ නිසා තමයි අපිට බරපතල සැකයක් එන්නේ. මේ කිව්ව සමාගම එක්ක නෙමෙයි අස්සම් කරන්නේ. මේ අර නිව් ෆෝර්ට්‍රස්ලත් එක්ක නෙමෙයි. ඒගොල්ලන්ගේ යටතේ ඉන්න ඒගොල්ලන්ගේ අනුශාකාවක් කියලා
තවත් කොහෙන් හරි කෑල්ලක් එල්ලගෙන මතක තියාගන්න රාජපක්ෂ පැලැන්තිය හරි දක්ෂයි මොකක් හරි කෑල්ලක් එල්ලගෙන මොකක් හරි කොම්පැනියක් අටෝගෙන නැවත වතාවක් අර පරණ පුරුදු හොරකම කරන්න අපිට තියෙන සැකය එක මේ ලෑස්ති වෙන්නේ අර මිග්‍යානා ගනුදෙනුව වගේ ගැහිල්ලකටද ලෑස්ති වෙන්න කියන එක අපිට ඉතිහාසය මතකයි අපි දන්නවා මේගොල්ලන්ගේ දේශපාලන භාවිතය මොකක්ද කියන එක කොම්පැනි හදාගන්නවා හැබැයි ඒ කොම්පැනි ඉවරයි ගතමනාව ඉවරුණාට පස්සේ එහෙම නැත්නම් සල්ලි ටික හොයාගත්තට පස්සේ කොම්පැනි හොයාගන්න බෑ ඕක තමයි අපි දැක්කේ පහුගිය කාලවල හදාගන්නවා කොම්පැනිය හැබැයි හදාගෙන මාසයක් දෙකක් තුනක් යනකොට වැඩේ වුණාට පස්සේ ගිවිසුම අත්සන් කළාට පස්සේ සල්ලි හුවමාරු වුණාට පස්සේ හොයාගන්නත් නෑ කොම්පැනිය මේක තමයි රාජපක්ෂලගේ දේශපාලන උරුමය ඒ නිසා තමයි මම ලැජ්ජ නැති ලැජ්ජාව කියන එක අහලකවත් නැති දේශපාලන පැලැන්තියක් මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ආයි ඇවිල්ලා කරන්නේ අර පරණ පුරුදු දෙයමයි ඒ නිසා තමයි බරපතල සැකයක් තියෙන්නේ මේ යුග දනවි බලාගාරය මේ අපේ බලශක්තිය මේක අපේ අනාගතය මේක ජොන්ස්ටන් ප්‍රනාන්දුර වැඩක් නැති වෙන්න පුළුවන් මේක ජොන්ස්ටන් ප්‍රනාන්දුර වැඩක් නැති වෙන්න පුළුවන් මේක ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වැඩක් නැති වෙන්න පුළුවන් මේක ඒගොල්ලන්ගේ සල්ලි නෙමෙයි මේක ඒගොල්ලන්ගේ සාක්කුවේ තියෙන දේවල් නෙමෙයි ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ගෙයින් කෑල්ලක් නෙමෙයි දෙන්නේ කුස්සියෙන් කෑල්ලක් නෙමෙයි දෙන්නේ මැති ඇමතිවරුන්ගේ කුස්සියෙන් කෑල්ලක් නෙමෙයි දෙන්නේ රාජපක්ෂලගේ මැද මුල්ලන ගෙදරින් කෑල්ලක් නෙමෙයි දෙන්නේ ඒගොල්ලෝ හම්බු කරපු දේවල් නෙමෙයි මේවා මේ රටේ ජනතාවගේ දේපොළ මේ රටේ ජනතාවගේ සම්පත් ඒ නිසා අපි කියන්නේ අපිට අයිතියක් තියෙනවා කා එක්කද තමුසලා ගිවිසුම් ගැහුවේ කිව්වේ කා එක්කද ගිවිසුම් ගහනවා කියලා දැන් අපි දැක්ක ප්‍රසිද්ධියේ කියනවා රටේ උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවේදී අපි දැක්ක කියනවා අවුරුදු දෙකක් යනකම් මේක ගැන කතා කරන්න බෑ. මේක හරි කෙලියක් නේ. අවුරුදු දෙකක් යනකම් අපේ රටේ දේපොළ ගැන අපිට කතා කරන්න බෑ. අපේ බලශක්තිය ගැන අපිට කතා කරන්න බෑ. මොන අයිතියක්ද තියෙන්නේ? අපි කවුද? රාජපක්ෂලා ඉතින් ඉන්නවද අපි අතපල්ලෙන් වැටෙන දේවල් කාලා බීලා ඉන්න වහල්ලු කියලා? එනිසා තමයි අපිට මානව හිමිකම් දිනය කියලා කියනකොට මතක් වෙන්නේ අපි අද වැටිලා ඉන්නේ වහලුන්ගේ තැනට රාජපක්ෂලා හිතන් ඉන්නවා උන් කියන ඕන දෙයක් අපි ගෙඩි පිටින් ගිලින්න ඕනේ කියලා. උන් හිතාගෙන ඉන්නේ උන්ගේ අත්තපල්ලෙන් වැටෙන දේවල් කාලා බීලා අපි ඉන්න ඕනේ හැම එකකටම ඔළුව බනන්න ඕනේ කියන එක. එහෙම කරන්න ලෑස්ති නෑ මේ රටේ ජනතාව. එහෙම කරන්න සූදානම් නෑ මේ රටේ ජනතාව. මේ භූමිය ජනතාවගේ රාජපක්ෂලගේ දඩබිමක් නෙමෙයි මේක ඒගොල්ලන්ගේ කොලනියක් නෙමෙයි ප්‍රභාකරන්ව ගහලා පන්නලා ප්‍රභාකරන් මරලා දාලා අන්තිමේදී එක චණ්ඩියෙක් ගිහිලා තව චණ්ඩියෙක් ඇවිල්ලා රට විනාශ කරන්නද බලය අරන් තියෙන්නේ ප්‍රභාකරන්ගෙන් ගහලා පන්නලුවට පස්සේ ප්‍රභාකරන්ගෙන් ගහලා මේක අල්ලගෙන ප්‍රභාකරන්ගෙන් LTT එක පරාජය කළා මේක අරගෙන දැන් රාජපක්ෂලගේ දේශපාලන පැලැන්තියෙන් අපි ගුටි කන්නේ උන් මේ රටේ තියෙන සියලු ඉඩම් මේ රටේ මර්මස්ථාන හැම එකක්ම Tamanට හිතෙන උන්ට විකුණලා තියෙන්නේ මේ රටේ ඉතිහාසයේ අපි දැක්කේ නෑ නිකන් පාර්ලිමේන්තු පනතකින් පනතක් ගෙනල්ලා මේක උනේ අර ඩොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ට කෑල්ලක් කියලා දුන්නා වගේ අන්තිමේදී ඒ ඉතිහාසයේ එවැනි දෙයක් නැවත වතාවක් වුණා නම් උනේ ගෝඨාභය රාජපක්ෂගේ කාලේ මේ පෝට් සිටි එක චීනුන්ට ලියලා දුන්නා පාර්ලිමේන්තු පනතකින් ඒක ඇතුළට යන්න බෑ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒකයි නෑ සාමාන්‍ය මිනිස්සුන්ට මර්මස්ථාන 50ක් නම් කරලා තියෙනවා මේ ආණ්ඩුව යටතේ මර්මස්ථාන 50ක් නම් කරලා තිනෝ විකුණා දමන්න ඒවා මේ රටේ ජනතාවගේ භූමිය ඒවා අපේ මර්මස්ථාන ඒවා අපේ දේපොළ ඒවා රැක ගන්න එක තමයි ජනතාවගේ වගකීම ඒක තමයි අපේ යහපත ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මේ මොහොත මේ රටේ ජනතාවට පාරට බැහැලා මතක තියාගන්න දේශපාලනය තවදුරටත් දේශපාලනඥයන්ගේ අතට දෙන්න එපා අපි දෙන්න ලෑස්ති නෑ දේශපාලනඥයෝ වෙන ජනතාව නියෝජනය කරන්න
ජනතාවගේ කැමැත්ත අකමැත්තට අනුව තමයි දේශපාලනඥයෝ තීරණ ගන්න ඕනේ. තමන්ගේ ඔළුවේ තියෙන දේ රැට නිදාගනිද්දි දකින හීන උදේට ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක තමයි කොලේ මේ පොහොර වැඩේදී. අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ අපි හැම කෙනාම කැමතියි. අපි හැම කෙනාම කැමතියි වසවිස නැතුව කන්න බොන්න. අපි හැම කෙනාම නැමති කාබනික පොහොර වලට. හැබැයි මේ ජනතාව ගැන හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක එක පැත්තකින් Tamanට ඩොලර් නැහැ. අනෙක් පැත්තෙන් මේක ගොවි ජනතාවගේ ඉඩම් අල්ලා ගැනීම සඳහා කරපු උප්පර වැට්ටියක්. මතක තියාගන්න ඉඩම් අල්ලා ගැනීම සඳහා කරපු වැඩක්. මොකද දැනටමත් ජනතාව තමන්ගේ ඉඩම් වලින් ඉවත් වෙනවා. ගොවි ජනතාවට තමන්ගේ ඉඩම් එපා වෙනවා. තමන්ගේ භූමිය එපා වෙනවා. තමන්ට ගොවිතැන කරන්න බෑ. තමන්ට පෝර ටික නැති වුණාම අන්තිමේදී ගොවියා කරන්නේ ගොවිතැන අයින් කරන එක. ගොවිතැනින් ඉවත් වෙන එක. ගොවිතැනෙන් ඉවත් කිරීමේ තවත් කුමන්ත්‍රණයක් තමයි මේ පොහොර මේ රසායනික පොහොර තහනම් කරමින් පැය 24ක් ඇතුළත මේ ගත්ත අමනෝඥ කාලකන්නි ඔලොමොට්ටල තීන්දුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. ඒ නිසා මේක තමයි බරපතලම ප්‍රශ්නය. නැවත වතාවක් මේ රටේ ගොවියාට අර ඉන්දියානු ගොවීන් අවුරුද්දකට වැඩි කාලයක් පාරට බැහැලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා නරේන්ද්‍ර මෝඩිගේ ආණ්ඩුව දන ගැස්සෙව්වා. මීට වඩා බල සම්පන්න ආණ්ඩුව ඒ හින්දුත්ව ජාතිකවාදය ඉස්සරහට ගෙන හැම පැත්තෙම ඒ ගොවි සටන දුර්වල කරන්න උත්සාහ කරා. ජාතිවාදය විශ්වා, ආගම්වාදය විශ්වා, කුලවාදය විශ්වා. ධනපති මාධ්‍ය සියල්ලක්ම එකතු වෙලා ගොවි සටන දුර්වල කරන්න හැදුවා. හැබැයි ගොවීන් අවුරුදු එකමාරක් ඒ කිසාන් ව්‍යාපාරය කියන්නේ ගොවිකම්කරු ව්‍යාපාරය. ඒ ගොවිකම්කරු ව්‍යාපාරය කොවිඩ් අනතුරත් තියෙද්දි සටන් කරලා අද දනගස්වලා අද කියනවා නරේන්ද්‍ර මෝදී හොඳයි ඕගොල්ලෝ තීරණය කරන්න ඕගොල්ලන්ගේ අනාගතය කියලා. මේක තමයි අපිට ඕනේ කරන්නේ. අපිටත් ඕනේ කරන්නේ ගොවි ජනතාව නම් ගොවිතැන කරන්නේ ගොවි ජනතාව තීරණය කරන්න ඕනේ Tamanගේ ඉරණම. පරිසරය ගැන තීරණය කරන්න ඕනේ මේ රටේ ජනතාව. දීවරයන් නම් දීවර ශේෂ්ත්‍රය, කම්කරුවන් නම් කම්කරු ශේෂ්ත්‍රය. ඒ නිසා මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, මේ සටන බරපතල සටනක්. අපිට අද කන්න නැහැ. අපි හාමතේ හිටියා. අපේ හාමුදුරනේ තුන් වේලම අපිට කන්න නැති වුණා. එක දෙයක් මේ ආණ්ඩුව කරලා තිනවා, ආතල් කෝටියක් දෙන්න. අපිට කන්න නැති වුණත් අපි බඩගින්න හිටියත්, බෙහෙත් ටික නැති වුණත්, පිටි ටික නැති වුණත්, ගෑස් ප්‍රහාර එල්ල වුණත්, ගෑස් බෝම්බ ගේ ඇතුලේ තිබ්බත්, මොක තිබ්බත් ආණ්ඩුව අපිට මේ දුක් විඳින අපිට එක දෙයක් ලබා තිනවා, ආතල් කෝටියක් ලබා දීලා තියෙනවා. ආතල් කෝටියයි මේ ආණ්ඩුව කාලේ. ජනාධිපතිවරයාගේ ඉඳලා අර වම්බොටු කුට්ටි දක්වාම, වම්බොටු කුට්ටිගේ ඉඳලා අබසරණ ගුරුනාන්සේ දක්වාම ආතල් කෝටියක් අපිට ලබා දීලා තියෙනවා. ආතල් කෝටියයි. ඒකෙන් අඩුවක් නැහැ. මොකක්ද උනේ ඇත්තටම? මේ 2019 අවුරුද්දේ අර අපේ රටේ කලාකාරයෝ සමහර හාස්‍ය උත්පාදක කලාකාරයෝ විකට කලාකාරයෝට එකතු වෙලා ස්ටේජ් එකට නැගලා කතා කරද්දිම අපි දැනගත්තා ලංකාවට එන්නේ විකට ආණ්ඩුවක් කියලා. අන්තිමේදී උනේ මොකද්ද? බන්දු සමරසිංහලට අර පිම්පොල්ලට අන්තිමේදී ඒගොල්ලෝ ආණ්ඩුවක් ගෙනල්ලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජොබ් එක නැති වුණා. ආණ්ඩුව දැන් අරගෙන තියෙනවා බන්දු සමරසිංහලගේ ජොබ් එක. ආණ්ඩුවෙන් තමයි බන්දු සමරසිංහලගේ ජොබ් එක අරගෙන බන්දු සමරසිංහලට වෙලා තියෙන ජොබ් එක නැති වෙලා රස්සාව නැති වෙලා. ආණ්ඩුව කරලා තියෙන්නේ ඒක. මේ ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ව හිනස්සන එක විතරයි. මේ ආණ්ඩුවට අරන් දෙන්න පුළුවන් වෙලා තියෙන ඒක විතරයි. ඒ නිසා මේ රටේ ජනතාව මේ සටනට මුහුණ දෙන්න ඕනේ. මේක ජනතාවගේ වගකීමක් බවට පත් වෙන්න ඕනේ. මේක අපේ යහපත රැක ගැනීම සඳහා අපේ දේශපාලනය ජනතාව අතට පත් කර ගැනීමේ තීරණාත්මක කාර්යභාරයක් අපිට තියෙනවා. ආයි තවදුරටත් මේක එක එක්කෙනාට පවරන්න බෑ. දැන් අපි දැක්ක කොවිඩ් බාර දීලා තිබුණ හමුදා නායකයට කොවිඩ් කමිටුව
ජනාධිපති මොකක්ද විශේෂ කාර්ය බලකාය දැන් ඒ විශේෂ කාර්ය බලකාය විසුරුවා හැරිලා අන්න දැන් කෘෂිකර්මය බාර දෙන්න යනවා හමුදාපතිවරයාට. කෘෂිකර්මය බාර දෙන්න යනවා හමුදාපතිවරයාට. දැන් එතකොට පහුගිය කාලේ අපි දැක්ක ජනාධිපතිවරයා කිව්වා බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්නත් පුළුවන් කිව්වා ඕන්නම්. ගොවීන්ගෙන් ඕන්නම් බෙල්ලෙන් අල්ලලා වැඩ ගන්න පුළුවන් කිව්වා. අන්න එවනවා බඩු. බාර දෙන්න යනවා කෘෂිකර්මය හමුදාපතිවරයා ප්‍රමුඛ මිලිටරිකරණය කරන්න යන්නේ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නේ බෙල්ලෙන් අල්ලලා මේව කරන්න පුළුවන් කියලා. කන පැලෙන්න ගහලා බඩු මිල අඩු කරනවායි කියලානේ අර බ්‍රිගේඩියර් කෙනෙක් වැයුවේ. හිටපු හමුදා නිලධාරියෙක් වැයුවේ. කන පැලෙන්න ගහලා හාල් ටික එළියට දානවායි කියලානේ යවුවේ. අන්තිමට අපි දැක්කනේ හාල් මෝල් කාර්යයන්ගෙන් කනේ පාර කාගෙන අහපු විදිය. ඒ නිසා අපි දන්න දෙයක් තමයි මේගොල්ලන්ට උවමනා කරන්නේ ඉහළ ඉඳලා පහළට අනදීලා කොහොම හරි ජනතාව දුර්මුඛ කරන එක, නිහඬ කරන එක. ඒගොල්ලෝ දන්නවා එහෙම නැත්තම් බෑ. ගොවි ජනතාව පාරට බස්සන එක නතර කරන්න බෑ. ගොවි ජනතාව පාරට බහිනවා. ඒක කරන්න නම් මර්ධනයක් ඇඳවන්න ඕනේ. ඒක කරන්න නම් මේක යටපත් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අනදීමෙන්, ඉහළ ඉඳලා පහළට අනදීමෙන්. එහෙම නැත්නම් රාජ්‍ය සේවකයෝ එක්ක ඕක කරන්න බෑනේ. රාජ්‍ය සේවකයෝ කරන්න ගියොත් රාජ්‍ය සේවකයෝ මේ ප්‍රශ්න අහනවා. අපි දැක්කනේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්ලා කී දෙනෙක් ඉල්ලා අසුනාද? ලේකම්ලා කී දෙනෙක් ඉල්ලා අසුනාද? ඒගොල්ලෝ දන්නවා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ජනතාව එක්ක වැඩ කරන්න ගියාම ජනතාව විරෝධය එල්ල වෙනවා. ඒගොල්ලෝ දන්නවා මේව කරන්න බෑ. හොරකම් හැම එකකට අස්සම් කරන්න බෑ. ඉහළ ඉඳලා එන නියෝග පිළිගන්න සූදානම් නැහැ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශ කී දෙනෙක් ඉල්ලා අසුනාද? කෘෂිකර්ම අමාත්‍යාංශ කී දෙනෙක් ඉල්ලා අසුනාද? ඒ නිසා මේක තමයි ඊළඟ අභියෝගය. ගොවි ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාව හමුවේ තිබෙන අභියෝගයක්. නැවත වතාවක් මේ සූදානම් වෙන මිලිටරිකරණය කරලා ඒ සිවිල් ක්‍රියාකාරීත්වය දුර්වල කරන මේ ක්‍රියාකාරීත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් විය යුතු මොහොතක්. ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් විය යුතු මොහොතක්. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ ආණ්ඩුව දෙන ආතල් වලට රැවටිලා ප්‍රශ්න මගහරින්න ලෑස්ති වෙන්න එපා. අපි දන්නවා මේ දවස්වල අපේ හාමුදුරුවනේ අපිට බණ වෙනුවට කුණුහරුප අහන්න තියෙන්නේ. මගේ අත්තිලා වේ කුණුහරුප කියනවා නෙමෙයි කුණුහරුප විදිනවා. ඒක කුණුහරුප කීමක් නෙමෙයි. අබසරණ ගුරුනාන්සේ කුණුහරුප කියනවා නෙමෙයි කුණුහරුප විදිනවා. හැබැයි යවන්න තිබුණේ සියල්කොට් වලට. පාකිස්තානයට යවන්න තිබුණා. ඊළ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න කියලා. මොකද ඒ කුණුහරුප හරි කියලා ප්‍රශ්නේ විසඳන්න කියලා. අපිට අපේ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නේ මොකක්ද කියලා අපිට තේරෙනවා. අන්න පාකිස්තානය තීරණය කළා තියෙනවා දවස ගානේ නඩුව අහන්න. දවස ගානේ නඩුව අහලා අර ප්‍රියන්ත කුමාරට යුක්තිය ඉටු කරන්න අපිට හිතා ගන්නවත් බෑ එහෙම දෙයක්. අපිට පුළුවන් වුණාද? දර්ග ටවුන් එකේදී අපිට පුළුවන් වුණාද? දිගනදී අපිට පුළුවන් වුණාද? මිනුවන් ගොඩදී අපිට පුළුවන් වුණාද? අන්න පාකිස්තානය දවස ගානේ දඬුවම් අහලා වැරදිකාරයෝ සියල්ලක්ම දඬුවම් දෙනවයි කියනවා. අපි මොකද කරේ? මේවා පිටිපස්සෙන් හිටපු තිරයෙන් පිටිපස්සේ හිටපු මිනිස්සුන්ට අපි ආයතන බාර දුන්නා. එක රටක් එක නීතියක් හදන්න බාර දුන්නා. එක රටක් එක නීතියක් හදන්න බාර දුන්නාම එයා කරන්නේ මොකද්ද? උදේ හවා මිනිස්සුන්ට කුණුහරුපෙන් බයින එක. අපි දැක්ක අපේ හාමුදුරුවනේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ඔව්ව ඔය කාලෙත් පස්සේ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තුනක් ඔය හැම කාලෙකම ඔය වගේ හිටියා. අපේ නායක හාමුදුරුවෝ දන්නවා ඇති. හැබැයි ඒ අයට ශාසනයේ ඉන්න දුන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ශාසනය තියාගත්තේ නැහැ එහෙම අයව. අගෞරව කරන්න එපා බුදුරජාණන් වහන්සේට. එහෙමයි හිටියේ හැම කාලෙම. හැබැයි ශාසනය තියාගත්තේ නැහැ ඒගොල්ලන්ව. බුදුරජාණන් වහන්සේ ශාසනයේ ඉන්න දුන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා මතක තියාගන්න ඕන දෙයක් මේ ආණ්ඩුව දේශපාලනය උවිතන් කරන්න හදන මේ වගේ දේවල් වලට නොරවටි අපි අපේ දේශපාලන අරගලය ගෙන යා යුතුයි. අපිට වෙනත් මගක් නැහැ. පාරට බහිනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැහැ. දැන් අපි දැක්කා ඒක පැත්තකින් අබසරණ ගුරුනාන්සේ එක පැත්තකින් රාජපක්ෂ පවුලේ දරුවෝ ටික හාත්තිලව්වයි. අර එක දරුවෙක් අර චිචී මහත්තයාද කවුද කියන මිනිහා දෙන පට්ට ආතල් එක
පහුගිය දවස්වල අපි දකිනවා එයා කියනවා අපේ හාමුදුරනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉංග්‍රීසිය මෙච්චර ලොකුවට ගණන් ගන්න එපා. මිනිස්සු මේ නිකන් රට යන්න එපා. මොනවටද පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න? අපි අපේ රටේ ඉඳලා මේක ඉගෙන ගන්නු. අපේ රටේ භාෂාව, අපේ මව් භාෂාව මේ ඔක්කොම අපි ආරක්ෂා කරගන්න ඕනේ. මෙන්න කවුද තරුණයෙක් දාලා තිනවා ඊට සතියකට කලින් එයාගේ බිරිඳ එයාගේ දරුවත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉංග්‍රීසි උගන්වනවා දරුවට කතා කරන්න. හත්තිලාවේ මුන්ට උදේ කියන එක දවල්ට මතක නැහැ. මුන් බොරුවක් කියනවනේ ලෑස්ති වෙලා වරෙන්කෝ. උදේ කියන එක දවල්ට මතක නැහැ. උදේ ඇවිල්ලා එකක් කියනවා දවල් එකක් කියනවා. දැන් එක මාධ්‍ය ආයතනයකට ඇවිල්ලා එකක් කියනවා. Facebook එකේ තව එකක් තියෙනවා. දැන් අපි කොහොමද දන්නවා මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තියට ඉගෙන ගත්තේ උන් පේන්න බෑ. මතක තියාගන්න ඒක. ඉගෙන ගත්තේ උන් පේන්න බෑ. මොකද ඉංග්‍රීසි භාෂාව හරි ජාත්‍යන්තර භාෂාවක් හරි ජාත්‍යන්තරයට ගිහිලා ඉගෙන ගත්තොත් ඒක තමන්ගේ දැනුම පුළුල් වෙනවා. දැනුමක් තියෙනේ උන් මුන්ට වැඩක් නැහැ. දැනුමක් තියුනේ උන් හිටියොත් මේ ඔලොමොට්ටලයන්ට පාලනය ගෙනියන්න බෑ. ඒ නිසා මේ දේශපාලන පැලැන්තියට රාජපක්ෂ දේශපාලන පැලැන්තියට දැනුමක් අවශ්‍ය නැහැ. උන් දැනුම විරෝධී. උන් දැනුම විරෝධී. ඒ නිසා තමයි කියන්නේ ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා. යන්න එපා නිකන් පිටරට. එතකොට මේ දැන් මෙයා මේ අර රොකට් යවන්න ඉගෙන ගත්තේ මං හිතන්නේ පිරිවෙන කරින් නැති අපේ හාමුදුරුවනේ. ඈ රොකට් යවන්න ඉගෙන ගත්තේ කොහෙද? ඈ හැබැයි ඉතින් මේ පවුලේ උන්දලා නම් ඇමරිකාවේ නෙමෙයි දිව්‍ය ලෝකෙට යවුවත් මුන් ඉගෙන ගන්න ඉතින් මහා ඔල මොට්ටලියෝ ටිකක් කතා කරන එකෙන් පේනවනේ. යකඩෝ ඉංග්‍රීසි කතා කරන්න නෙමෙයි සිංහල කතා කරන්න බෑනේ. මේ පවුලේ උන්ට ප්‍රජාතන්ත්‍රවාදය කියන්න බෑනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්න බෑ. කියන්නේම ප්‍රජාතන්ත්‍රවාදයමයි. ඒක මුන්ගේ පවුලේම ලක්ෂණයක්. ඒ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන මුන්ගේ ඇඟේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ භාවිතයක නෑ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඌරුවක් නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයක් වැඩක් නෑ. ඒ නිසා ඉගෙන ගත්තේ උන් වැඩක් නෑ. අධ්‍යාපනයක් තියෙනේ උන් වැඩක් නෑ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපිට ප්‍රයිවට් යුනිවර්සිටිස් ඕනේ. මේ ප්‍රයිවට් යුනිවර්සිටි අවශ්‍ය නැහැ කියන්න එපා. ඔව් රාජපක්ෂලට ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ තමයි මේක නව ලිබරල් වැඩේ පටන් ගත්තේ. අධ්‍යාපනය නැති කරලා මේ රටේ රාජ්‍ය අධ්‍යාපනය දුර්වල කරන්න පටන් ගත්තේ. ඒ නිසා අධ්‍යාපනය ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ කරන්නේ ඒගොල්ලෝ කියන දේ අහන. කියන දේ අහන අතපල්ලෙන් වැටලා ලෙව කාලා ජීවත් වෙන වහල් සමාජයක්. එහෙම නැවති වුණොත් මුංග ගහලා බන්නනවා. දැන් ඒ නිසා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මතක තියාගන්න එදා කරපු දේ රාජපක්ෂලට කරන්න බෑ. අවසාන වශයෙන් කියන්නේ ආයි නැවත වතාවක් මේ පවුලක් කරගහන්න ජනතාව සූදානම් නැහැ. ආයි නැවත වතාවක් මේ දේශපාලන පැලැන්තියක් ආරක්ෂා කරන්න සූදානම් නැහැ. ඒ නිසා මිත්‍රවරුනි මේක තමයි අපිට ලැබිලා තියෙන අවස්ථාව. අපි මේ රටේ යහපත වෙනුවෙන් පාරට බැහැලා වැඩ කරන්න ඕන කාලය. අපි පාර අත්පත් කරන්න ඕන කාලය. දේශපාලනය අත්පත් කරගන්න ඕන කාලය. එනිසා ඒකට සූදානම් වීම තමයි එක්තරා විදියකට මේ අපි සමරන මානව හිමිකම් දිනයෙන් සටහන් කරන්නේ. ඒක අපේ අරගලයට කැඳවන දිනයක්. නැවතත් අපි කියන්නේ මේ අපිට කාලේ ඇවිල්ලා තියෙනවා පාරට බැහැලා මේ මංකොල්ලකාරී මේ මර්ධනීය මේ ඔලොමොට්ටල දේශපාලන පැලැන්තිය පරාජය කිරීම සඳහා ඒ සඳහා දායකත්වය ඒ සඳහා කැපවීම ඒ සඳහා අධිෂ්ඨානය අවශ්‍යම මොහොතක තමයි අපි සිටින්නේ. ස්තුතියි. ජය වේවා. You're watching the Life Traveller channel.